සංඝ සරණ වේවා ඔබ සියලු දෙනාට. දහම් අමාව පෑයූ මිහින්තලය. සිරිපද ලද උලගිරි හිස. ඔබගේ මුදුල් මල්කඩ වූ උතුම් දළදා මාලිගය. ජයශ්‍රී මහ බෝධින් වහන්සේ ප්‍රමුඛ අටමස්ථානය. බුදුන් වැඩිය කැලණිය රාජමහා විහාරය මහියංගන පින්බිම. කිරිවෙහෙර රාජෝත්තමයාණන් වහන්සේ ඇතුළු ශ්‍රී ලංකාවේ දස අත විසිරී ඇතිලි සියලු වෙහෙර විහාරස්ථානවල ගමේ පන්සල්වල මේ වෙනකොට ආමිෂ පූජාවට ප්‍රතිපත්ති පූජාවට තැන දෙමින් අද උදා වූ මැදින් පුරපසළොස්වක පොහෝ දින පින්කම් රැසක් සිදුවන අතරතුර සෑම පුරපසළොස්වක පොහෝ දිනකම උදෑසන 9-10 හෝරාවේ යෙදෙන පින්කම අරලිය ගහ මන්දිරයෙන් හමා එන දහම් සිසිල ප්‍රඥා සම්පන්න දැහැමි ජන සමාජයක් බිහි කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ජනරජයේ වර්තමාන අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය ප්‍රමුඛ පවුලේ ඇත්තන් විසින් අඛණ්ඩව පවත්වාගෙන එනු ලබන ධර්ම දානමය පුණ්‍ය කර්මයේ 208 වන වාරය සුපින්වත්නි ඔබ හමුවට පමුණුවන්නටයි අප මේ සූදානම් වන්නේ. අද 208 වන ධර්ම දානමය පුණ්‍ය කර්මය අරලියගහ මන්දිරයේ සිට ඔබ හමුවට මේ විදිහට sannivedanaya කරද්දී අප විශේෂයෙන් සඳහන් කරනවා පසුගියදා විදේශ සංචාරයකට සහභාගී වුණු ගරු අග්‍රාමාත්‍යතුමන් සෞඛ්‍ය උපදෙස් මත නිරෝධායන නීතීන් රීතීන් අනුගමනය කරමින් තවමත් නිරෝධායනය වන නිසා එතුමාද මෙම ස්ථානයට සහභාගී නොවන බවත් එවැගේම එතුමන් විජේරාම නිවසේ සිට මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන බවත් ඔබට මුලින්ම පවසන්නට අවශ්‍යයි. දැන් අප ආරාධනා කරනවා ගරු ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණියටත් එතුමන්ගේ කනිටු පුත්‍ර රත්නය වන ආචාර්ය රෝහිත රාජපක්ෂ මැතිතුමන්ටත් මල් පූජා කොට පහන් දල්වා අද ධර්මදේශකයන්න් වහන්සේට දැහැත් වට්ටියක් පූජා කොට ධර්මදේශනය සඳහා ආරාධනා කිරීමට එකතු වන්නටේ කියලා. බුද්ධ ශාසන සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්තුමන්ද මේ අවස්ථාවට එකතු වන බව මෙහිලා සටහන් කරන්නට ඕනේ. එදා මීට අවුරුදු 17කට පමණ ඉහතදී එවකට ගරු අග්‍රාමාත්‍යතුමන් ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමන් ශ්‍රී ලංකාවට නායකත්වයේ දෙන අතරතුරයි මේ උතුම් පුණ්‍ය කර්මය ආරම්භ කරන්නට යෙදුනේ. සුපින්වත්නි, ඒ අඛණ්ඩ ධර්ම පාරමිතාවේ 208 වන වාරේ ධර්ම කරුණු ඔබට වදාරන්නට මේ අරලියගහ මන්දිරයට වැඩම කළේ මීතිරිගල නිස්සරණ වනය ආරණ්‍ය සේනාසනාධිපති ප්‍රධාන කම්මට්ටානාචාර්ය ගෞරවාර්හ උඩ ඊරියගම ධම්මජීව ස්වාමින්ද්‍රයන් වහන්සේට දැන් අප කවුරුත් සාදුකාර පවත්වා ධර්මදේශනය සඳහා ආරාධනා කරමු. සාදු සාදු සාදු. දෛ ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං
සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං ආමබන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්ප්‍රප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවං අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තප්පං. ආමබන්තේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. යේ භික්ඛවේ අනුකම්පෙය්‍යාත යේ ච සෝතබ්බං මඤ්ඤෙය්‍යුං මිත්තාවා අමච්චාවා ඥාතිවා සාලෝහිතාවා තේ වෝ භික්ඛවේ චතුන්නං සතිපට්ඨාන භාවනාය සමාදපේ තබ්බං නිවේසේ තබ්බං පතිත්ථාපේ තබ්බං තීති. කරුකටේසු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, මේ ඉදිරිපත් කෙරුවේ මීට අවුරුදු 2550 අතර කාලයකට ඉස්සර සරුවච්චන් වහන්සේ ජීවමාන ධර්මානව වැඩ ඉන්න කාලේ ශ්‍රී මුක දේශනාවක් වශයෙන් ඉදිරිපත් වෙච්ච සූත්‍ර පාඨයක්. ඉතින් මේක පොත් පෙරලා බලන අයගේ පහසු සඳහා කිව්වොත් සංයුත්ත නිකායේ සතිපට්ඨාන සංයුත්තේ මිත්ත සූත්‍රයේ වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඒ මොකද හේතුව මේක සරුවච්චන් වහන්සේ මිත්‍රයන් ඇසුරු කරන, මිත්‍ර අමාත්‍යවරු ඇසුරු කරන, ඥාතීන් ඇසුරු කරන, සාලෝහිත නැත්නම් ලේනෑයි ඇසුරු කරන ඇත්තන්ට දිව යුතු, දිය යුතු, ඇස්සවිය යුතු ධර්ම කාරණාවක් විදිහට මතක් කරනවා. ඉතින් අද අපි මේ හම්බ වෙච්ච වෙලාවේ අපි ඇත්තටම එච්චරම මිත්‍රකමක් නැති වුණාට අපි අතර දිනවා ධර්මමය මිත්‍රත්වයක්, ධර්මමය ඥාතිත්වයක්. අගමැතිතුමා ප්‍රධාන සලෝහිත ඥාතීන් මෙතන ඉන්නවා. ඉතින් ඒ නිසා ඒ අත්තණ්ඩ මේ දේ ඇස්සවිය යුතුත් හොඳයි, මේ දේ මතක් කරලා දුන්නොත් හොඳයි අනුකම්පාව පිණිස කියලා මේ ආරාධනාවත් එක්කම වගේ මට මේ මිත්‍ර සූත්‍රය ඔළුවට ආවා. ඉතින් මේ පසුබිමේ එහෙම නැත්නම් මේ කියන නිදානේ සරුවච්චන්නාංශ අපි සීල දෙනාගේම අවධානය යොමු කරන්නේ අනුකම්පා කළ යුත්තන ඇස්විය යුත්තන මේ සතිපට්ඨාන භාවනාව කියන එක. ඉතින් මේ සතිපට්ඨාන භාවනාව කියන එකට මම බොහොම ප්‍රිය කෙනෙක්. මම හිතනවා ලංකාවේ වැඩිම ප්‍රිය කරන්නේ මං වෙන්න ඇති කියලා. ඉතින් ඒක මිත්‍රයෙකුට, මිත්‍ර අමාත්‍යවරයෙකුට, ඥාතියෙකුට, සාලෝහිත නැත්නම් ලේනෑයෙකුට මතක් කරලා දෙන්න බුදුරජාණන් වහන්සේගේ තියෙන මේ අනුකම්පා සාගත ප්‍රකාශයක් තියෙනවා. ඒ වගේම මම මගේ ජීවිතයේ අවුරුදු 40ක් විතර වගේ ඒක කරලා මටත් කියන්න යමක් තියෙනවා. ඉතින් ඒක අපි පැවිද්දන් වශයෙන් අපේ භාවනා කරන ගමන්
ඒ අපේ මිත්‍ර අමාත්‍යවරුන්ට ඥාතීන්ට සාලෝහිත ඇත්තන්ට මතක් කරමින් තමයි හිටියේ. නමුත් මගේ පැවිදි ජීවිතය ගත්තාම ඒකේ අවුරුදු 20කටත් වැඩි කාලයක් අරණ්‍යගතව හිටපු නිසා මම ප්‍රතිපත්තියක් වශයෙන් මේ වගේ ප්‍රසිද්ධ ස්ථාන වලට එන එක, මේ වගේ ටෙලිවිෂන් වලට මුහුණ දෙන එක කරේ නැහැ. ප්‍රතිපත්තියක් වශයෙන් කරේ නැහැ. ඒකේ වෙනසක් තමයි අද සිද්ධ වෙන්නේ. නමුත් ඒ අතරමැදදී මම පුංචි කාලේ අපි දහම් පාසල් යනකොට අපිට මේ දහම් පාසලෙන් ඇතිවෙච්ච සේවයක් තිබුණනේ. පාසල් අධ්‍යාපනයේට එහා. ඉතින් මට ආසාවක් ඇති වුණා මේ දහම් පාසලේ පුංචි දරුවන්ට මේ සතිපට්ඨාන වගේ දෙයක් කියලා දෙන්න ලැබුණොත් හොඳයි නේද කියලා. නමුත් මම ගත්ත උත්සාහය අසාර්ථක වුණා. කවුරක්වත් ඒකට වැඩිය කැමති උනේ නැහැ. නමුත් මම කරුවේ පුංචි ළමයෙකු සැලසුම් කරලා මේක කරන්න පුළුවන්ද කියලා ගොඩාක් විද්වතුන් එක්ක නැත්නම් බිම් මට්ටමේ ඇත්තොත් එක්ක සාකච්ඡා කරලා පොඩි පරිේශන දෙක තුනක් කරලා බැලුවා මේ වැඩිහිටියන්ට වගේම ඊටාම පුංචි දරුවන්ට මගේ එල්ලේ ගියේ 4 පන්තියේ ළමයෙකුට අවුරුදු 10ක විතර ළමයෙකුට මේ සතිපට්ඨානය රංකිරකට ගාව ගන්න පුළුවන්ද කියලා. ඉතින් ඒකෙදි මට විශාල ධෛර්යයක් විශාල ඉදිරි ගමනක් සිද්ධ වුණා. ඒ නිසා වෙන්න ඇති මට මේ වගේ ආරාධනාවක් ලැබෙන්න හේතුව. එහෙම නැත්නම් මට මේ වගේ ආරාධනාවක් එන්නෙත් නැහැ මම බාරගන්නෙත් නැහැ. අද බාරගත්තේ ඒ කටයුත්තේ බිම් මට්ටමේ සාර්ථකත්වයේ මත මේක ඉහළට යනකොට අගමැතිතුමා වගේ ඒ ගැන හැඟීමක් ඇති නැත්නම්ගේ අනුග්‍රහය අවශ්‍යයි මේ ලෝකේ පවතින ආචාර ධර්මත් එක්ක. අපිට ළමයින් ළඟට යන්න හැකියාවක් අයිතිවාසිකමක් නැහැ අද පවතින ආචාර ධර්ම මත. එතකොට අපිට අවශ්‍යයි මේ ethical rights කියලා මේ ඉහළින් නැත්තන්ගේ අනුදැනුම පිටයි මේක වෙන්නේ කියන්නේ. ඒ නිසා මට සිද්ධ වුණා ටිකක් එළියට එන්න. අන්නේ එළියට එනකොටත් මම ගත්තේ එකම තේමාවයි. තේමාව මේ සතිපට්ඨානය කියලා. ඉතින් මගේ ජීවිතේට ඒක සම්බන්ධ වුණේ ඒකත් විසිතුරු කතාවක්. මගේ වයස අවුරුදු 26 24 වෙනකොට විශ්වවිද්‍යාලෙම දෙවෙනි වසරේ ඉන්නකොට අපි බුද්ධ ධර්ම ඉගෙන ගැලිය නතර කරලා අවුරුදු 5ක් විතර වෙනවා එතකොට. අපිට තිබුණේ තරුණලේ කිසිම හැඟීමක් තිබුණේ බුද්ධ ධර්ම පිළිබඳව. නමුත් මම දැකපු සුදු හාමුදුරු කෙනෙක් මට ඇහැ ගැහිලා මම උන්වහන්සේ ඇසුරු කරන්න යනකොට ඒ සෝහන්සේ මට මතක් කරලා දුන්නා උඹලගේ බුද්ධ ධර්මයේ ලෙල්ල විතරයි තියෙන්නේ. ඒ හරපද්ධතිය නෑ කියලා. මම දැක්කින්දත් ඉස්සෙල්ලා මට බැන්නේ. ඉතින් මං යාපු වෙලා ඇහුවා ඔබ වහන්සේට පේන විදියට බුද්ධ ආගමේ හරපද්ධතිය මොකක්ද කියලා. ඊට පස්සේ කියලා දීලවත් වැඩක් නැහැ කියලා. මං කිව්වා මේ පා ඉතින් ගහ ගන්නකොට මටත් අවුරුද්දක් දෙන්න. එතකොට අපි දෙන්න පොඩ්ඩක් සටනක් දෙන්න පුළුවන් කියලා මටත් අවුරුදු 8ක් ගියා. මේ බුද්ධ ආගමේ හරපද්ධතිය කියන්නේ සතිපට්ඨාන කියලා තේරුම් ගන්න. ඉතින් මේ සතිපට්ඨානය කියන වචනේ කියනකොට බුද්ධ ආගම පිළිබඳ හදාරපු ඇත්තෝ අකමැති වෙන්න ඉඩ තියෙනවා. සම්පූර්ණ බුද්ධ ධර්ම ගැන සතිපට්ඨානෙ නෙවෙයි කියලා. නමුත් මගේ ගවේෂණයේ හැටියට සම්පූර්ණ බුද්ධ ධර්මයේ හරපද්ධතිය කියන්නේ අප්‍රමාදී. අපේ අටුවා යුගයේ මේ අප්‍රමාදේ සහ සතිය කියන එක දෙක සමානයි කියලා පිළිඅරන් තියෙනවා. ඒකට සරුවචන් වහන්සේගේ ප්‍රකාශන තියෙනවා. ඒ නිසා මේ අප්‍රමාදේ සහ සතිය බුද්ධ ආගමේ හරපද්ධතිය කියන්නේ සූත්‍ර පිටකේ සරුවචනහසිගේ දේශනාවේ සූත්‍ර පිටකේ වැදගත් නිදර්ශන තියෙනවා. ඒකත් මගේ පැවිදි ජීවිතෙත් මට හම්බුනේ බොහොම කල් ගිහිලා. ඒකෙන් උනේ මම අර හොය හිටපු එක ධර්මානුකූලව සරුවචන් වහන්සේගේ අදහස් වල හැටියට හරි කියලා තේරුම් ගත්තා. ඊට පස්සේ මගේ පණිවිඩය බොහොම ඍජු බාධා වලින් තොරව ඉදිරියට යන්න ගියා. මේ අප්‍රමාදේ කියන වචනය අපේ සිංහල භාෂාවෙන් අයින් වෙලා බොහොම කල්. හැබැයි ප්‍රමාදේ කියන වචනේ අපි දන්නවා. අද අපි මේ වැඩසටහන පටන් ගන්න වෙච්චාම දවස් ගාණක ඉඳලා මොන තරම් සැලසුමක් කරගන්න වෙනවද අපිට හරියට මේ වගේ දෙයක් කරන්න. ඉතින් ඒකට අප්‍රමාදීව කටයුතු කරන්න ඕනේ. නමුත් පවතින්නේ ප්‍රමාදේ. ඒ නිසා ප්‍රමාදේ කියලා දෙන්න හරි ලේසි. සිංහල වැඩ කරන්න ගියාම විනාඩි 30ක් පමණයි. අප්‍රමාදේ කියන කීයටගේ අනිත් පැත්ත කියලා. ඉතින් මම ඊයේ හවසත් බණකදී මතක් කරා අපි මේ ඉන්න ඔක්කොම සුදු ඇඳගත්ත පිරිස දන්නවා කලියුත් වේලාවට කරන එක කාලයට කරන ගෞරවයක් කියලා. රාජ්‍ය තන්ත්‍රයක්, සමිතියක්,
ඉස්කෝලයක් පවත්වන්න බෑ එහෙම නැතුව. නමුත් මේ වෙලාවට කළ යුතු දේ කිරීම කියන එක මං හිතන්නේ කවුරුත් අත් දෙකම උසලා ඡන්දෙ දෙයි. නමුත් වෙලාවට නොකළ යුත්තේ නොකිරීම කියන එක අපේ ප්‍රතිපත්ති වලින් ගිහිලා. නොකළ යුතු නොපනත්කම් ටිකත් වෙලාවටම කරන්න ඕන. ඉතින් ඒකට අපි ආචාර ධර්ම කියනවා. ඒකට අපි සදාචාරය කියලා කියනවා. ඉතින් මේක ගිලිහුනේ බෞද්ධයාගේ ශ්‍රී ලංකාව විතරක් නෙවෙයි. අප්‍රිකාවේ ආසියාකර තියෙන බොහෝ රටවල් වල ඒ ආචාර ධර්ම වල සෑහෙන සෝදපාලුවක් වෙලා තියෙනවා. ඒකට හේතු තියෙනවා. ඒක නෙවෙයි අද ධර්ම දේශනාවේ මාතෘකාව. ඉතින් ඒ තියෙන නිසා අපි හැරිලා බලනකොට මේ වගේ තැනකදී බණක් කියනකොට මතක් කරන්න තියෙන්නේ අපි අප්‍රමාද වෙන්න ඕනේ කලියුත්ත කරන්න විතරක් නෙවෙයි ඒක කරන්න ඕනේ. ඒ වගේම නොකලියුත්ත නොකරන්න. ඉතින් නොකලියුත්ත නොකිරීම අපිට බුදුහාමුදුරෝ සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාව කියලා ශික්ෂා ධර්ම තුනක් තියෙනවා. ඒ ශික්ෂණ ධර්ම වල තියෙන්නේ නොපනත්කම්, නොකලියුතුකම්, නොකිරීම. අපිට කලියුත්තක් කරන්න අපි කියන දානයක් දෙන්න, ශීලයක් රකින්න, භාවනා වැඩ පිළිවෙලක් කරන්න හරියට කාලය, ඒ වගේම දේශය, ධනය, පුද්ගල සම්පත් අවශ්‍යයි. ඒක තමයි අපිට කලියුත්ත වෙලාවට කරන්න පුළුවන්. නමුත් නොකලියුත්ත නොකරන්න මං විතරමයි. සතෙක් මරන්න අවස්ථාවක් ආපුවම මම නොමර ඉන්නවා. ඒක හුදු ශික්ෂණයක් විතරයි. හොරකමක් කරන්න අවස්ථාවක් ආපුවම හොරකම් නොකර ඉන්නවා. කාමීත්‍යාචාරය කරන්න අනන්ත රට්ටු පෙළඹිලා ඉන්න වෙලාව නොකරන එකයි. බොරු නොකියයි. හිස් වචන කේලාම් පරුස වචන නොකියයි. ඉතින් ඒ අනන්ත අප්‍රමාණ දාන කුසලයකට වැඩිය අද වගේ දවසක මතක් කරලා දෙන්න ඕනේ. ඒ සීලයක් රකින්න අපිට දෙවන්නේක් සම්බන්ධ නැහැ. මේ දැන් මෙතනම අපිට කරන්න පුළුවන්. නමුත් ඒක බුද්ධ ආගමට සීමා වෙලා නැහැ. ඒක හැම ආගමකම කියලා තියෙනවා. අපිත් එක්ක සමාජයේ ජීවත් වෙන අනිකුත් අපේ ඇත්තන්ගේ අයිතිවාසිකමක් තමයි ජීවත් වීමේ අයිතිවාසිකම. තමන් හම්බ කරගත්ත දේ තමන් සතු වෙන්න ඕනේ. ඒ වගේම තමන්ගේ කාම වස්තු වෙන කෙනෙක් අත් වෙනවා දකින්න කැමති නැහැ. කවුරුත් බොරුවට කේලමට ඉස්සජන පරිසරයට කැමති නැහැ. ඒක අනුමාන කරගෙන මේ අප්‍රමාද වෙන්න ඕනේ නොකල යුතු නොපනත්කම් කරන්න. ඒකත් නෙවෙයි මම මේ පිටසට මතක් කරන්න ඉතාලේ හිටියේ. අපි හිතමු යම් වෙලාවක අද වගේ පැයක් විතර අපිට හම්බෙලා තියෙනවා. අපි මේ වෙලාව ඔක්කොමලා දන්නේ අපි මෙතෙන් දෙක තුනේ සත්තු මරන්නවත්, හොරකම් කරන්නවත්, කාමීත්‍යාචාරය කරන්නවත්, වචනේ ඉස්තිස අකුසල් කරන්න නෙවෙයි. අන්න එහෙම වගේ වෙලාවක අපි ඒකට කියනවා කාය විවේකයේ කිය. කාය විවේකේ ලැබිච්ච වෙලාවක ඇස් දෙක වහගත්තොත් අපේ හිතේ මොනවද මතුවෙන්නේ? අර ඔක්කොම කරපු දේ සංඥාවල් ටික, රූප සංඥාවල්, කාම සංඥාවල් ගොජ දාන්න පටන් ගන්නවා. එතකොට අර සීල ශික්ෂාවකින් ලැබෙන බේත අර මනසේ වෙලාවට මතුවෙන ඒ නීවරණ ධර්ම කියන දේවල් නැතිකරන්න ප්‍රබල නැහැ, ප්‍රකට නැහැ. ඉතින් අපිට ඒකට වෙනමම බේතක් අවශ්‍යයි, වෙනමම උපදේශපන්තියක් අවශ්‍යයි. මේ ඇස් දෙක වහගත්තාම, වයසට ගියාම, ලෙඩ වෙච්චාම, පෙරදිච්චාම අපේ හිතේ මතුවෙන මේ කාම සංඥාවල් දුරු කරන්න. ඉතින් එතන ශික්ෂාවට කියන්නේ සමාධි ශික්ෂාව කියලා. අන්නේ සමාධි ශික්ෂාවට එනකොට මේ අප්‍රමාදයේ වගේම මේ සතිය කියන සිහිය කියන කාරණාව අර සීලයටත් වැඩිය වැදගත් වෙනවා. ඒක නිසා අපි රට පුරාම යන වැඩසටහනක් පටන් අරගත්තා. මේ සති පාසල කියලා. ඒ සති පාසලේ අපි පන්තියකට එකතු වෙච්ච ශිෂ්‍යයන් ටිකක් වේවා, පන්තරකට එකතු වෙච්ච තදාවතුන් ටිකක් වේවා, පිරිවන්ට එකතු වෙච්ච හාමුදුරුවෝ ටිකක් වේවා, පොලිසියට පොලිස් නිලධාරීන් වේවා, හමුදා නිලධාරීන් වේවා, අපිට විනාඩි 5ක් විවේකයක් හම්බුනොත් අපි බලමුද අපේ චිත්ත ප්‍රවෘත්ති හිතේ මොකද වෙන්නේ කියලා. එතෙන්ද ගියාම හැම කෙනාටම තියෙන එකාකාර ප්‍රශ්න තොගයක්. හිත එකතෙන් වෙන්නේ නැහැ, හිත විවේක වෙන්නේ නැහැ. හිත අප්‍රමාදයට වැටෙන්නේ නැහැ. ප්‍රමාදයටමයි වැටෙන්නේ. ඇයි එහෙම කියන්නේ? අපේ හිත ඇද්දක වහගත්ත ගමන් අතීතයට දුවනවා. අනාගතයට දුවනවා. වෙන කෙනෙක් ගැන හිතනවා. වෙන තැනක් ගැන හිතනවා. ඉතින් ඒක අපි රහසෙ තියාගෙන ඉන්නවා. මේක මගේ හිතේ තියෙන අඩුපාඩුකමක් වෙන්න ඇති. අනේ මගේ හිත අතීතයට දුවනවා, අනාගතයට දුවනවා. අනේ මගේ හිත අතෙන්ද දුවනවා, මෙයා ගැන දුවනවායි කිය. නමුත් මේ සතිය කියන ධර්මයෙන් අපි මතක් කරලා දෙන්නේ ඒ සතියෙන්
අතීතෙත් නැතුව අනාගතෙත් නැතුව වෙන කෙනෙකුත් නැතුව වෙන තැනකුත් නැතුව මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන එකට හිත ගන්න පුළුවන්. මං කියන්නේ විනාඩි 5ක් ගන්න පුළුවන් කියලා. මං කියන්නේ පැයක් ගන්න පුළුවන් කියලා. මං කියන්නේ චිත්තක්ෂණයකට ගන්න පුළුවන්. අන්න ඒ ධර්මයේ අපේ ජන්ම දායාදයක්. මොන තරම් අපිට ප්‍රශ්න තිබුණත් ඒ ප්‍රශ්න මැද මම දැන් ඉඳගෙන ඉන්නවා කියලා දැනගන්න පුළුවන්. මම දැන් ඇවිදිනවා කියලා දැනගන්න පුළුවන්. ඉතින් අපි පොඩි දරුවන්ගේ ප්‍රශ්නයක් අහනවා. ඕගොල්ලෝ විවේකීව පන්ති කාමරේ වාඩි වෙලා ඉන්නකොට ඕගොල්ලෝ කොහොමද දන්නේ දැන් මං ඉඳගෙන ඉන්නවයි කියලා? කොහොමද දන්නේ ඇවිදින්නේ නැහැයි කියලා? ඒකට පුංචි දරුවෝ ගිරව් කතා කරනවා වගේ කියලා දෙනවා. මම මෙතන ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉඳවා දන්නවනම් මෙන්න මේ ලකුණු තියෙනවා. ඇවිදින වෙලාවේ අපි එකට කියන්නේ සක්මන කියලා බුද්ධ ආගමේ ඇවිදින බව දන්නවනම් මේ ලකුණු තියෙනවා කියලා. ඉතින් මේ දෙකෙන් අපි පෙන්නලා දෙනවා දරුවට අර තියෙන අතීත අනාගතයට දුවන හිතවිලි තිබුණාට ඒක චිත්තක්ෂණයක් දෙකක් හුස්ම රැල්ලක් දෙකක් පියවරක් දෙකක් මට මේක දැනගන්න පුළුවන්. අන්න ඒ මානව తত্ত্বය ඒකට කියනවා ජන්ම දායාදේ කියලා. අපි මේක හඳුනාගත්තොත් අපිට තේරෙනවා මේ වර්තමාන මොහොතේ හිත ගන්න පුළුවන්කම බෞද්ධයාට සීමා වෙලා නැහැ. සෑම ආගමකම ඉන්න කෙනෙකුට තමන්ගේ ඉරියව්වට හිත ගන්න පුළුවන්. ඉතින් අපි හිතමු මේක විනාඩියකට එක සැරයයි වෙන්නේ කියලා. නැත්නම් තප්පරයකට එක සැරයයි කියලා. එතකොට අපිට පේනවා චිත්තක්ෂණ අතනින් පතරින් තිත්තිරි පෙලක් වගේ වරින් වර මම දැන් ඉඳගෙන ඉන්න බව දන්නවා. ඉතින් මේ විදිහට මම දැන් මෙතන ඉඳගෙන ඉන්න බව දැන ගැනීමට අපි කියමු මට මම මෛත්‍රී කරනවායි කියලා. මම ඉඳගෙන ඉන්නකොට මම සුවසේ වාඩි වෙලා ඉඳගෙන ඉන්න බව දන්නවා. එහෙම නැත්නම් වෙන්නේ මොකද්ද? අතීතේ අනාගතේ වෙන කෙනෙක් වෙන තැන. ඉතින් එවැනි විශාල ප්‍රවාහයක් මැද ඒ ප්‍රවාහය හරහා දැන් මම බණානවා හාමුදුරුවෝ බණ කියනවා මම ඉඳගෙන ඉන්නවා. ඒක දැනගන්න පුළුවන්. ඉතින් ඒක දැනගන්න පුළුවන් ගතිය භාවනාවේ ලැබෙන එකක් නෙවෙයි. ඕනම ආධුනිකට පුළුවන්. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා ප්‍රොප්‍රියෝසෙප්ෂන් කියලා. අපි මොන ඉරියව්වේ හිටියත් බඩගින්න අපිට දැනෙනවා. ගැසිකිලි යන්න ඕනකම දැනෙනවා. ඇඟ රත් වෙනවා দাঁඩි දාන්න. ඒක අපේ හිතේ තියෙන පරිණාමයෙන් ආපු ලකුණ. ඉතින් අපි ඒකට පොඩි තැනක් දීලා සමාධි ශික්ෂාවේ කොච්චර වෙලා එකතන ඉන්න පුළුවන්ද කියලා බලනවා. අන්නේම බලාන යනකොට පේනවා එක එක්කෙනෙකුට එක එක උපක්‍රම අවශ්‍ය වෙනවා වර්තමානට හිත ගන්න. ඉතින් අපි ගොඩාක් උපක්‍රම හදලා දීලා තියෙනවා සතිපට්ඨාන සූත්‍රෙමුත් ඒ වගේම දැනට පවතින සාමාන්‍ය දැනුමෙනුත් පුළුවන් තරම් මතක් කරනවා. අද වගේ පොයේ දවසක අපි මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්න එක විශාල ශික්ෂණයක්. ඒක සීල ශික්ෂාව නෙවෙයි. ඒකට වැටෙන්නේ සමාධි ශික්ෂාව කියලා. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දාන්න. ඉතින් එහෙම හිතන්න විනාඩි 5ක් නැත්තම් එක දිගට පියවර 5ක් 6ක් ඇවිදින්න නැත්තම් හුස්ම 5ක් 6ක් ඇවිදින්න ගන්න පුරුදු වුණොත් එයාට තේරෙන්න පටන් අර ගන්නවා මේක ලොකු අභියෝගයක්. හඳුන්ලා දුන්නට බෑ පවත්තන්න ලේසි නෑ. ඉතින් එතකොට අපිට සිද්ධ වෙනවා මේ වගේ අදහස් මතිමතාන්තර මානසිකාරය ඇති පිරිසක් එක්ක එකතු වෙලා ඒකට සුදුසු පරිසරයක ඉඳගෙන දවසකට විනාඩි 5ක්වත් වෙන් කරලා විනාඩි 10ක්වත් වෙන් කරලා මේ සතිය පැවැත්වීම කියන වර්තමාන මොහොතේ හිත පැවැත්වීම. ඉතින් අද ධර්මදේශනාවේදීත් අපි කරන්නේ එක විදියක භාවනාවක්. අපි කෑකොස්සන් ගන්නෑ, දුව ඇවිදින්නේ නැහැ, එක තැනට ඉඳගෙන බලන ඉන්නවා. ඉතින් අපි විනාඩි 5ක් කොහොම වාඩි වෙලා ඉන්න කැමතිද කට්ටිය? අපි කොහොම විනාඩි 5ක් හොඳට පట్టල වෙන්න බලන්න ඉන්න ආසන වලම හොඳට තමන්ගේ ඉරියව්ව සකස් කරගන්න සමබර වෙන විදියට එහෙම කරලා තමන්ගේ අතපය සැහැල්ලුවෙන් තියාගන්න. දඬු කරන්න එපා. ඒ කරලා ඇස් දෙක වහගෙන හිත යොදන්න තමන් ඉන්න කයට ගිහිල්ලා බලන්න මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා. ඒ වාඩි වෙලා ඉන්න භවෙහි වර්තමාන මොහොතේ අපිට කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා අපි පුංචි උත්සාහයක් ගනිමු. විනාඩි 5ක් අපි මේ විදිහට නිස්සද්දව වාඩි වෙලා ඉඳිමු. ඉඳලා බලමු ඒක බණ ඇහිීමේ ආනිසංසයකට අද මේ 208 වෙනි බණේ විශේෂ ලක්ෂණයකට අපිට සම්බන්ධ වෙන්න පුළුවන්ද කියලා. නිසා සියලුම දෙනා අපි විනාඩි 5ක සමාධි ශික්ෂාව වාඩි වෙලා සතිය පැවැත්වීම කරමු. මම ලකුණක් කරනකම් සියලුම දෙනා මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා. මගේ කයෙහි හැකි තාක් දුරට හිත පවත්වනවා. කයට අපි මෛත්‍රී කරනවා.
එතකොට අපිට මගේ හිතට මම දැන් මෙතන වාඩි වෙලා ඉන්න බව ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. අත් දකින්න පුළුවන්ද කියන එක බලමු. අපි නිශ්ශබ්ද වෙනවා විනාඩි 5කට සතිමත් හිඳ ගැනීමක් සඳහා. මම සංඥාවක් කරනකම් කොහොම වාඩි වුණු අපි මේක ජීවිතයට සම්බන්ධ කරගන්න. හොඳයි සාදු සාදු සාදු. අතර විනාඩි 2යි ගියේ. විනාඩි 10කට වැඩිය කාලේ තේරෙනවා. හරිම අමාරුයි වාඩි වෙලා ඉන්නකොට. ඉතින් මේකේ තමයි අර සතිපට්ඨාන භාවනාය සමාදපේ තබ්බං නිවේශේ තබ්බං කියන්නේ ඒක කියලා දීලා විතරක් නෙවෙයි ඒ වාසය කරන හැටි කොහොමද මේක ජීවිතයට සම්බන්ධ කරගන්නේ කියලා. ඉතින් මේක මේ වගේ වෙලාවට ඉතින් ගොඩාක් කරන්න බෑ කරන්නත් හොඳ නෑ. ඉතින් මේක පොඩ්ඩක් ජීවිතයට සම්බන්ධ කරගන්න දවසේ විනාඩි 5ක් Taman එක්ක ඉන්න බලන්න. ඉතින් ඒකට කියනවා සතිපට්ඨාන නිවේශනය කියලා. ඒ යෙදී ගත කිරීම කියලා. එහෙම ගත කරනකොට හැම කෙනාටම දැන් ප්‍රශ්න ඇති. ඇයි මෙච්චර විවේකයක් හම්බෙලා මේ අර්ලියගහ මන්දිරයටත් ඇවිල්ලා මේ ඉඳගෙන කිව්වට ඉඳගෙන ඉන්න බෑ. ඉතින් ඒ දුවනවා මේ දුවනවා. ඉතින් හැම කෙනාම මේක පුද්ගලික හිතා ගන්න. මගේ හිත විතරයි මෙහෙම වෙන්නේ කියලා නෑ. අපිට තියෙනවනම් ධර්ම සාකච්ඡාවක් කරන්න ඉතින් කතා කරුවොත් එහෙම එතකොට මොකද වෙන්නේ කියලා සෑම මානවයාට තියෙන සමාන ප්‍රශ්නයක්. මේක අපි කරලා නෑ. ඒ නිසා අපි මේක කරන්න givis ගනිමු. එතකොට අපිට සිද්ධ වෙනවා මේ නිවේශේ තබ්බන් කියන එක පතිට්ඨාපේ තබ්බන් මේක ස්ථාවර කරන්න වෙනවා අපේ ජීවන රටාවේ, චින්තනයේ, කතාවේ, හිතවිලි වල. ඒක ටිකක් කල්යන්න. ඒකට බුදුරජාණන් වහන්සේ අරඤ්‍යගතෝවා, රුක්ඛමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා කියලා ඒ ඔපරේෂන් එක මෙතෙන් ගියාට පස්සේ ලෙඩට අනිවාර්යෙන් ඔපරේෂන් එකක් කරන්න ඕන. ඔපරේෂන් එකට තියටර් එක බුදුරජාණන්සේ කියනවා. ඒකට තියෙනවා ක්ෂුද්‍ර වශයෙන් සහ විශාල වශයෙන් පරිසරය අවශ්‍යයි. ඒක තමයි අරඤ්‍යගතෝවා, රුක්ඛමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා. අදී වුණත් අපි ඉන්න මේ පරිසරයේ බොහොම කොළඹ නගරේ වුණාට අරඤ්‍ය තත්ත්වය තියෙනවා. ඉතින් මගේ ජීවිතයේ අවුරුදු 20ක් විතර වගේ මට හම්බුණා. එහෙම පැත්තකට වෙලා ඉන්න. එතකොට ඒක සඳහාම ජීවිතය ගත කරනකොට අපිට හම්බ වෙනවා අර ලෙඩා සිහි නැති කරලා ශල්‍ය වෛද්‍යවරයෙක් ඒ ලෙඩාව නරක කොට සයින් කරලා මහලා දානවා වගේ ඒ ශල්‍ය කර්මේ කරන්න. ඒක ප්‍රතිෂ්ඨාව කියලා කියන්නේ. ඉගෙනගත්ත දේ තැම්පත් කරනවා, ස්ථාවර කර ගන්නවා. ඉතින් ඒක සතිපට්ඨාන කියන වචනෙන් දේශනා කරලා තියෙනවා.
ඉතින් ඒක අටුවාචාරින් වහන්සේලා සඳහන් කරනවා සති කියලා කියන්නේ වර්තමාන මොහොතේ හිත පැවැත්වීම, ඨාන කියලා කියන්නේ ස්ථාවර කිරීම, ප කියලා විශේෂ අර්ථයක් දාලා තිනවා. ඒකෙන් මේ වර්තමානයේ හිත පැවැත්වීම, ස්ථාවර කිරීම ප්‍රකාශනය කරලා පෙන්නනවා. ප්‍රසිද්ධ කරලා පෙන්නනවා. ආන්නේම පෙන්නකොට අර සතිය හඳුන්වලා දෙන වෙලාවටත් වඩා ඉස්සල්ලාම තමන් ඒක රංකිරි කට ගාලා බලන වෙලාවටත් වඩා ඒකේ පැවැත්මක් තියෙනවා. අන්නේ පැවැත්මේදී මම බෞද්ධ භික්ෂුවක් වුණාට හුඟ දෙනෙක් සැක කරනවා මේක අන්‍යාගමික අයට කියන එක හොඳ නෑ වගේ කියලා. මේක අයිති බෞද්ධයන්ට විතරයි කියලා. දැන් මටත් කියලා දුන්නේ කතෝලික කෙනෙක් පැවිදි වෙලා. මගේ ඇතුලේ ගොඩාක් හිටියේ අන්‍යාගමික අය. ඒගොල්ලෝ බුද්ධ ධර්ම දිහා හාස්‍යයෙන් බලපු අය. හැබැයි ඒගොල්ලෝ සත්‍යයෙන් ගත කරන අය. ඉතින් ඒ නිසා මට පුළුවන් වුණා ශීලු ආගම් වල ඉන්න අයත් එක්ක මේ කටයුතු කරගෙන යන්න. හැබැයි මම අරන්නේ ඉන්න කාලේ ඔක ප්‍රශ්නයක් උනේ නැහැ. දැන් අපිට විශේෂයෙන් අවශ්‍ය වෙලා තියෙනවා අද බෞද්ධයන් සදා විශේෂ දවසක් වුණත් මේ කටයුත්ත ශීලු දිනාටම කරන්න පුළුවන්. ඉතින් අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා මේ පිළිසෙට වගේ අපි කොහොමද ඉස්කෝලේක පන්ති කාමරයක ඉන්න ළමයෙකුට බාලදක්ෂ ව්‍යාපාරේ කඳවුරක ඉන්න කෙනෙකුට මේක කරලා පෙන්නන්නේ කියලා. ඉතින් මම හරි සන්තෝෂයි අගමැතිතුමා හිට නැති වුණත් මේ රජයේ තියෙද්දි අපිට ලැබිච්ච දායාදයක් තමයි අධ්‍යාපන ඇමතිතුමත් ඒ සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය ඇමතිතුමත් ප්‍රතිසංස්කරණය කරන මේක ඒකාන්තයෙන් පිළිගත්තා. පිළිගන්නකොට මට ඇත්තටම මේ වැඩේ කරගෙන යන්න අධිකාර ජනාධිපතිතුමා දුන්නේ අපේ කපිල ගුණවර්ධන මහත්තයා. මම කිව්වා මේකට එන්නවත් කියලා. කපිල ගුණවර්ධන මහත්තයා හිමීට බබා බාර දුන්නා කපිල පෙරේරා මහත්තයාට. කපිල පෙරේරා මහත්තයාත් නරක නැහැ. අපි මේ දවස්වල මේක සංස්කරණය කරගෙන යනවා. මේ ඉස්කෝලේ පන්ති කාමරයක ඉන්න ළමයෙකුට මේ වගේ පන්තියක මෙහෙම වාඩි වෙලා සත්‍ය පැවැත්වීම කරන්න පුළුවන්ද කියලා. මේක ඊටාම වැදගත් කැලල. ඇත්තටම මේ විදිහට ඉඳගෙන සමාධිපේතබ්බන් විනිවේෂේතබ්බන් පතිට්ඨාපේතබ්බන් නෙවෙයි. මේ ඇවිදින ගමන් සක්මන් කරන ගමන් කරන එක. ඒකට පොඩි උන් හරියම කැමතියි. ඉතින් අපි ළඟ තියෙන පුදුමාකාර අත්දැකීම් රාශියක්. ලංකාවේ තියෙන ඉස්කෝල වලින් 10%කට වැඩි ප්‍රදේශයක් අපි කරලා තියෙනවා. ඒ ළමයි කොච්චර කැමතිද කියලා තමන්ගේ පිට්ටනියේ ඇවිදින ගමන් පියවර 3-4ක් එක දිගට මම ඇවිදින බව දැනගන්න හරියට සිද්ධාර්ථ කුමාරයා ඉපදිච්ච ගමන් පියවර 7ක් තිබ්බා වගේ. ඇත්තටම අපි උත්සාහ කරොත් අපිට පියවර 7ක්වත් කියන්න බෑ. ඊට ඉස්සෙල්ලා හිත පිට යනවා. ඊට ඉස්සෙල්ලා හිත අසත්‍යමත් වෙනවයි කියලා කියනවා. ප්‍රශ්නයක් නැහැ. මේ නිවේෂයේ තබ්බන් කියනකොට අපි ඒක නැවත නැවත සාකච්ඡා කරනවා. එහෙම තමයි. ඒකට ඇවිදින එකේ ලොකු සෞඛ්‍යයක් තියෙනවා. ලොකු මානසික සෞඛ්‍යයක් තියෙනවා. අපි මහ පොළොවත් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් ඒක බටහිර ලෝකේ දැන් ගොඩාක් ප්‍රසිද්ධ කරලා තියෙනවා. මේ බෝ නොවෙන රෝග සියල්ලටම එකම උත්තරේ පයින් ඇවිදින එක කියලා. ඒක සරුවචනාංශයේ දේශනා කරලා තිබුණේ බොහොම කාලයකට ඉස්සෙල්ලා. ඒකට වෙනම සූත්‍රයක් තියෙනවා චංකමානිසංස සූත්‍රය කියලා. පුදුම විස්තරයක් තියෙනවා. ඒකෙන් අපිට දැනගන්න පුළුවන් අනිකුත් ශාස්ත්‍රුන් වහන්සේලාත් ගොඩක් පයින් ඇවිද්දා. නබිනායකතුමා ගත්තා, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගත්තත් සියලු දෙනා ඇවිද්දා. නමුත් බුදුරජාණන් වහන්සේක සූත්‍රයකට දාලා ඇවිදින එකේ ආනිසංශ පෙන්ලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ චරිතයේදී ආ බලනකොට දවසකට අඩු ගාණ කිලෝමීටර් 12-15ක් අතර ප්‍රදේශයේ පයින් ගිහිල්ලා තියෙනවා. ඒ යනකොට මේ සතිය තියාගෙන ඇවිදිනවා නම් මේක තමයි යාළුවෙකුට කියලා දෙන්න ඕන දේ. මේක තමයි යාළු මිත්‍ර අමාත්‍යවරුන්ට කියලා දෙන්න ඕන දේ. මේක තමයි ඥාතියෙකුට කියලා දෙන්න ඕන දේ. මේක තමයි ලේනෑයින්ට කියලා දෙන්න ඕන දේ. ඉතින් අපි ලංකාවේ ඉන්න ඔක්කොමලා ඥාති මිත්‍රයි. ඉතින් ඒ සියලු දෙනාටම අපිට පුළුවන් ද මේ තමක් එක්ක තමන් එක්ක දවසකට විනාඩි 5ක් 10ක් මේ ගත කිරීමෙන් මේ සතිපට්ඨාන භාවනායේ සමාධි මට්ටමින් සමාධිපේතබ්බන් නිවේෂේතබ්බන් පතිට්ඨාපේතබ්බන් කියන එක කරන්න. ඒතකොට මේකේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි පුද්ගලිකව තමන් වශයෙන් කරන්න පුළුවන්. දෙක සාමූහික භාවනාවක් වශයෙන් කරන්න පුළුවන්. ඉතින් සාමූහික වැඩේට යනකොට උඟ දෙනෙක් බයයි. අපිට භාවනා කරන්න බෑ, අපිට බිමිඳ ගන්න බෑ, අපිට පොළොවේ ඇවිදින්න බෑ. ඇත්තනේ අමාරුකම් තියෙනවනේ. නමුත් මට හුඟක්ම උදව් වුණේ පුංචි කණ්ඩායමක් එක්ක මම අවුරුදු 3ක් එක දිගට සුමානකට පැය 2ක් ගත කරා. එතකොට මට තේරුනේ නෑ මම තරුණෙක් වශයෙන් මම මේකෙන් අයින් වෙන්නත් ගියා.
හිටපු වැඩිහිටියෝ කිව්වා ඔයා විතරමයි තරුණියෙකුට අපිත් එක්ක හිටියේ පුදුමාකාර ජීවිත වෙනසක් අපි දකින්නයි කියලා. ඒ අනුව තමයි මට මේ පැවිද්දකට හරි යන්න පුළුවන් උනේ. ඉතින් මම ආරාධනා කරනවා යාළුවෙක් වශයෙන් සලකලා හෝ මං ගැන යාළු අමාත්‍යවරයෙක් සලකලා හෝ ඥාතියෙක් වශයෙන් සලකලා හෝ සාලෝහිත ලේනායෙක් වශයෙන් හෝ සලකලා තමන්ගේ ජීවිතයේ දවසකට විනාඩි 5ක් 10ක් පැත්තකට කරන්න. පුළුවන් නම් ඒ වගේ කට්ටියක් එකතු වෙන්න. එකතු වෙලා ඉවරලා කවුරු හරි දන්න කෙනෙක් එක්ක ටිකක් guided meditation කියලා තියෙන්නේ. මෙහෙවීමක් කරලා ඊට පස්සේ කට්ටිය එකතු වෙලා සාකච්ඡා කරන්න ඕන. ඉතින් එහෙම සාකච්ඡා කරනකොට අංග සම්පූර්ණ 100%ක් සුදුසුකම් තියෙන ගුරුවරයෙක් නැතුණාට ප්‍රශ්නයක් නැහැ. කරන අයත් එක්ක එකතු වෙලා කරනකොට අපි අතරින් පුදුමාකාර අදහස් එන්න පටන් ගන්නවා. දැක්කොත් ඔයගලන්ට පුළුවන් වුණොත් බලන්න අවුරුදු 5 ගෑනු ළමයි 6 7 8 මුස්ලිම් ළමයි කතෝලික ළමයි ඒගොල්ල කරලා ඒගොල්ල කළ ප්‍රකාශන දිහා බලනකොට පේනවා ළමයි කොච්චර විනෝදාංශයකටද මේක කරන්නේ කියලා. ඒගොල්ල කොච්චර කැමැතිද මේක හදා බෙදා ගන්න. ඉදා සරුවච්චන් වහන්සේට ඇති වෙච්ච හිතම තමයි ඔය. මේ දෙනම නම් කාට හරි මතක් කරනවා නම් කාට හරි දෙන්න තියෙන්නේ මේකයි. ඉතින් ඒක අපි දෙන්න ඕනේ මේ බරපතල වැඩ ඇති සිරදඬුමක් විදිහට නෙමෙයි විනෝදාංශයක් කරලා. ඉතින් ඒක නිසා අද මේ වෙනකොට මගේ ජීවිතය අවුරුදු 40ක් තුල මම දැක්කා මම පටන් ගන්න කාලේ භාවනා මධ්‍යස්ථාන කියලා දෙයක් තිබුණේ නැහැ. භාවනා ගුරුවරු හිටියේ නැහැ. අද වෙනකොට ඇත්තටම අපි මේ රටේ ප්‍රශ්න තියෙන බව හැබෑව සෑහෙන පිරිසක් ඒ තම තමන්ගේ සෞඛ්‍ය හිතලා විසුද්ධිය හිතලා මේ සමත විදර්ශනා භාවනා නැත්තම් සක්මන් පරියංක භාවනා කරනවා. ඒක බුද්ධ ආගමට සීමා වෙලා නැහැ. අපිට තියෙනවා යමක් ලෝකෙට දෙන්න. ඒ නිසා අපි හිතමු මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව හරහා හෝ ළමයි ලක්ෂ 45ට අපිට මේක යන්තම් දී ගන්න පුළුවන් වුණොත් ගුරු ලක්ෂ 2කමාරක් ඉන්නවා. පුළුවන් වුණොත් අපිට කියන්න පුළුවන් මේක ජාතික මට්ටමට ගත්තයි කියලා. ඊට පස්සේ අපි අගමැතිතුමාලා ඉදිරියෙන් තියන්න ඕන. ජනාධිපතිතුමාලා ඉදිරියෙන් තියන්න ඕනේ කියලා එක්සත් ජාතීන්ගේ සංගමේ 17 වෙනි ව්‍යවස්ථාවේ තියෙන මේ යාව ජීව නැත්තම් සස්ටේනබල් growth කියන එකට ලංකාවෙන් යෝජනාව යන්න ඕනේ. මේ මිනිස්සුયો Taman තුල ඇතුළත හික්මීමක් හදා ගන්න ඕනේ. එහෙම නැතු ආණ්ඩුවෙන්වත් එක්සත් ජාතීන්ගේ සංගමයෙන්වත් අපිට ලැබෙන දේ නෙවෙයි අපිට අවශ්‍යයි කියලා. අන්න ඒ සඳහා යන ගමනේදී අපි එක එක්කෙනෙක් ගත කරන එක චිත්තක්ෂණයක් පාසා අපි ගත කරන එක සති චිත්තක්ෂණයක් පාසා මේ ලෝකේ තියෙන ප්‍රශ්න මේ පෘථිවි ගෝලේ රත් වෙන එක මේ තියෙන පරිසර දූෂණ නැත කරන්න පුළුවන්. ඒක අපිට කළ හැක්කක් තියෙනවා. අපි මේ යුගයේ මේ කාලේ ඉපදුනේ අපිට කළ හැක්කක් තියෙනවා. කට්ටිය කරනකම් බල ඉන්න එපා. පුළුවන් තරම් චත්තාරි සතුපට්ඨානේසු චතුත්ථං සතිපට්ඨානං භාවනාය සමාධිපේතබ්බං නිවේශේතබ්බං පතිත්ථාපේතබ්බං. ඉතින් මම මේ ටික කියලා නතර කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අද පවුලක් කරගත්තොත් අපේ ඒ පවුලක දරුවන්ගේ වගකීම දෙමාපියන්ගෙන් පැහැර අරගෙන. ඉස්කෝලේ පැහැර අරන් තිනවා, අධ්‍යාපන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පැහැර අරන් තිනවා, පැහැර අරගෙන ළමයා අයින් කරා. ඒක දීර්ඝ කාලීන වැඩපිළිවෙලක්. ඒක තමයි මාත් ඇදුනේ. මමත් ඇදුනේ මේ පරිසරයේ තමයි. නමුත් සති පවුල කියලා අපිට පවුලේ අයට මේ සතිය උගන්ලා දෙන්න පුළුවන් හොඳම ගුරුවරයා තමයි 4 පන්ති ළමයා. ඒ ළමයාට මේක උගන්වපු ගමන් ළමයා ගෙදර ගිහිල්ලා දෙමව්පියන්ට කියලා දෙනවා. ඒ ළමයි කියලා දෙන්නේ හරීම ගිරවෙක් කතා කරනවා වගේ. මේ ප්‍රායෝගිකව තමයි කියලා දෙන්නේ. ආනෙම කියලා දුන්නාට පස්සේ ළමයාගේ අධ්‍යාපනයේටත් ඒ කියලා දීම නිසා ඒ ළමයට ඇති වෙන අත්දැකීම තුලත් පුදුමාකාර පෞරුෂත්වයක් ගොඩ නැගෙනවා. ඉතින් ඒ ළමා අධ්‍යාපනය පිළිබඳව අපේ සංස්කෘතියෙන් පිට හැදිච්ච මේ මොන්ටිසෝරි මැඩම් මොන්ටිසෝරිගේ ප්‍රකාශයක් තියෙනවා. හැම ළමයෙක්ම ලෝකෙට උපදින්නේ මම මේ ලෝකේ ජය ගනිමි කියන අදහසෙල්ලු. ඒ තමයි සිද්ධාර්ථ කුමාරයා ලෝකෙට බිහි වුණේ. ළමයා වැඩෙන්න ළමයා මන්දෝත්සාහී වෙච්ච පසුබාපු කරන්න බෑ කියන කෙනෙක් බාටපත් වෙනවා. මේ සතිය දීපු ගමන් ළමයාගේ හැකියාවන් දක්ෂතා නිර්මාණශීලීත්වය හෙළි දක්වනවා. කවි කියමනේ නාටකම් වලින් චිත්‍ර ඇඳීමේ පුදුමාකාර අදහස් ප්‍රකාශ කරනවා. එතකොට ඒක දිහා බලන දරුවගේ හැකියාවල් බලන දෙමාපියෝ පුදුම අහිංසක සැපයක් ලබනවා.
ඒ වගේම දෙමාපියන්ට ලොකු පාඩමක් හම්බ වෙනවා මේ පොඩි ළමයා මෙහෙමම තිබ්බනම් ළමයා සන්තෝෂයෙන් එනෝ ලොකෝට ජීවත් වෙයි. ඒකෙන් තේරෙනවා පුංචි පණිවිඩයක් අපි වැඩි හිටි වෙලා අපි ළඟ දැනට හිත දුවන පයින් ගතිය තිබුණට එච්චරම පමා නැහැ. එම් පටන් ගන්න පුළුවන්. හැබැයි මම ඉල්ලීමක් කරනවා මගේ පරිශ්‍රණයට අපි ළමා හිතක් ඇති කරගන්න ඕනේ. බිගිනර්ස් මයින්ඩ් කියලා මේකට කියන්නේ. ඒක තේරවාදයේ ඉතාමත්ම ලස්සනට තියෙනවා. ඒක ටිකක් අඩුයි මහායාන බුද්ධාගම සහ අන්‍යාගම් වල. තේරවාද බුද්ධාගමේ හැම වෙලාවෙම මේ ආධුනික මනස ආධිකම්මික. ඉතින් ඒකට ගියාට පස්සේ ඇත්තටම ලැබෙන ප්‍රධානම ආනිසංසය තමයි අපි අර ආතතිය නැති වෙනවා. අසහනෙ නැති වෙනවා. ඒ වගේ මේ ආතතිය නැති අසහනෙ නැති ඇත් එක්ක අපේ මිත්‍ර සන්තවයක් පටන් ගන්නවා. මිත්තාවා මච්ඡාවා ඥාතිවා තාලෝහිතාවා කියලා අර පුංචි දරුවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වගේ කරලා තානාපති කෙනෙක් කරලා ඒ දරුවා හරහා මේක අරගෙන යන්න පුළුවන් නම් ඒක ගොඩාක් තියෙන ප්‍රශ්න වලට උත්තරයක් වෙනවා. නමුත් අපි කල්පනා කරලා බැලුවා ආචාර ධර්ම වල හැටියට අපිට ළමයා ළඟට යන්න බෑ. අපිට කරන්න පුළුවන් ඉන්නේ ගුරුවරුන්ට මේක කියලා දෙන්න ඕනේ. මේක පන්ති කාමරේ ළමයින්ට කියලා දෙන්න. එතකොට ගුරුවරයා පුහුණු කරන්න ඕනේ. මේ දවස්වල ශීඝ්‍ර වැඩපිළිවෙලක් යනවා. මට මේ වැඩපිළිවෙලට ඇත්තරම ආර්දනා කරන්න මුල්ුණෙත් අපේ වටින පහ සෝමනන්ද ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ වටිනා වෙලාවට පිරිවෙන් අධ්‍යාපනය පිළිබඳ අධ්‍යක්ෂක. ඒ ස්වාමීන් වහන්සේ සූදානම් කරන 72000ක් පිරිවෙන් ශිෂ්‍ය පරම්පරාවේ භාගයකට වැඩි අඩු ප්‍රමාණයක් සංඝයා ඔක්කොටම මේක උගන්වනවා. අපි නම් කරා සති පිරිවෙන කියලා. මට ආරංචියක් ආවා හැම පිරිවෙනකම සක්මනක් හදලා තියෙනවා කියලා. හැම පිරිවෙනකම සක්මනක් හදලා තියෙනවා. ඒ පිරිවෙන් පොඩි පුංචි ආම්දුරන්ට මේක දුන්නොත් ළමයින්ට වැඩි ලොකු සේවයක් වෙනවා. ඒ වගේම පිරිවෙන් ගුරුවරු දිහා බලනකොට ඒ අයගේ තියෙන ආතතිය ඉස්කෝලේ ගුරුවරුන්ට නැහැ. ඉතින් ඒක පිළිබඳවත් අපි ජාතික වශයෙන් සමීක්ෂණයක් කරගෙන යනවා. ගුරුවරු ගොඩක් වෙලාවට අසහනකාරී නම් හරි අමාරුයි ගුරුවරට පන්තිය උගන්වන්න. නමුත් ගුරුවරයාටත් ළමයාටත් පාසල් පද්ධතියටත් මේ ඥාතියෙක් වගේ සලකලා, ලේනෑයෙක් වගේ සලකලා, මිත්‍රයෙක් වගේ සලකලා, මිත්‍ර අමාත්‍යවරයෙක් වගේ සලකලා දෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න මේක 100%ක් සාර්ථක වෙන්නේ නැහැ. අපිට 10%ක් ගියොත් ඇති. අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්න 2,000ක් ගුරුරුන්ගෙන් 10%කට ඇල්ලුවොත් ඇති. ඉතින් ඒකේ මම අඳුනගත්තා මේ ගුරු උපදේශකවරු මේකට හරිය දක්ෂයි. ප්‍රශ්න වලට ගොඩක් උත්තර ලැබෙනවා. ඒගොල්ලෝ මේ බුදුහාමුදුරුවෝ කියපු එක ක්‍රියාවත් කරනවා. තමන්ගේ දරුවන්ට ලේනෑයන්ට වගේ සලකනවා. සලකලා ඒ දරුවෝ ටික මේ සතිය පුහුණු කිරීම කරනවා. ඉතින් අර පරණ ප්‍රශ්නට මම නැවතත් එනවා. මේ සතිය පුරුදු කිරීමෙන් පමණක් සියලු බුද්ධ ආගම සම්පූර්ණ වෙනවද කියලා. එහෙම නැත්නම් අපි කෙනෙක් බුද්ධ ආගමට හරවන්න හදනවද කියලා. මේ දෙකම නැහැ. මේ දෙකම නැහැ. සතිය කියන්නේ දොරට වැඩුමක් පමණයි. ආරම්භයක් පමණයි. ඒ නිසා අපි සතියත් අඳුලා දෙන්නේ සති මාත්‍රය කියන සතියට පෙරමග විදියට. ඉතින් ඒක නිසා අපිට සිද්ධ වුණා ඒක පිළිබඳ ප්‍රතිපත්ති ප්‍රකාශන කරලා කරගෙන යන්න. ඒක නිසා බණකදී එහෙම නැත්නම් පිරිවෙනකදී නැත්නම් දහම් පාසලකදී නැත්නම් පාසලකදී අපිට මේක ක්‍රියාවත් කරලා පෙන්වන්න නැත්නම් ඉතින් ඒ සුචිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා කතා කරලා කියනවා ධම්මජීව හාමුදුරුවෝ ඕක තමයි කරන්න තියෙන්නේ. පුළුවන් නම් පාර්ලිමේන්තුවට දෙන්න. ගිහිල්ලා ඔබතුමා කතා කරන්න කතානායකතුමා. ඉතින් අපි ගිහිල්ලා ඇත්තටම අපිට වෙලාවක් හම්බෙලා පොඩ්ඩක් කතා කරා. කතා කරලා පස්සේ මම කිව්වා අපිට පහසුකම් තියෙනවා. කැමැති മന്ത്രിවරුන්ට අපි මේ වැඩි කරමු. බලපෑම් කරන්න නැතුව. ඒ වගේම පොලිසිය අධ්‍යාපන දෙපාර්තමේන්තුව, ඒ වගේම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ විශාල පිරිසකට මේ දවස්වල කරගෙන යනවා. ඒක නිසා රටකට එහෙම නැත්නම් මේ අද වගේ තියෙන වියවුල් තත්ත්වය ලංකාවට විතරක් සීමා වෙලා නැහැ. ඒක ලෝකක අර්බුදයක් තියෙන්නේ. අන්නේ වෙලාවේ තමන්ගේ හිත බේරගෙන ඉන්න හැටි කොහොමද තමන් මේ අවුල තියෙද්දී දවසේට පියවර 4-5ක් තියන්නේ කොහොමද හුස්ම රැලි 3-4ක් බලන්නේ කියලා බැලුවොත් මේ හුස්මත් මේ පියවරත් අපිට කරදර තිබුණයි කියලා අපිව දාලා යන කට්ටිය නෙවෙයි. හුස්ම නිතරම අපිත් එක්ක ඉන්නවා. පයින් ඇවිදින එකත් අපිත් එක්ක ඉන්නවා. අපි කරන්නේ ඒ දබන පියවරේ මේ සතිපට්ඨාන භාවනාවට උදව්වක් කරගන්න. ගන්න හුස්මක් පාසා සතිපට්ඨාන භාවනාවට උදව්වක් කරගන්නවා. ඉතින් මේක පිළිබඳ හදාරපු එක සුදු මහත්තයෙක් ලියලා තියෙනවා.
අපේ ශරීරේ නිවන් දැකලා තියෙන්නේ. අපි ශරීරයත් එක්ක ඉන්නා තාක්කල් නිවනේ ඉන්නේ. ශරීරයෙන් ගිහිලා අතීතයට අනාගතයට ගියොත් වෙන කෙනෙක් ගැන හිතන්න ගියොත් වෙන තැනක් හිතන්න ගියොත් එතකොට ශරීරය හරි වෙහෙසටපත් වෙනවා ගොඩ දාපු මාළුවෙක් වගේ. එහෙම නැත්නම් දෙකට කපුව පණුවෙක් වගේ. නිසා කොළඹට ආපුවාම නගරේ ඉඳලා ඒකේ වීදියක් දිහා බලනකොට පේනවා මේ මිනිස්සුන්ගේ තියෙන පුදුමාකාර මේ ආතතිගත තත්වයටදී මිනිස්සු ඉන්න දේ. අනේ මිනිස්සු දන්නවනම් මේ ඔක්කොටමත් වැඩි වටනවා තමන්ගේ සෞඛ්‍යය තමන්ගේ විසුද්ධි භාවයේ අන්නේ සඳහා මේ කරදර වුණාට දවසකට විනාඩි 5-10ක් මේ සතිපට්ඨානයේ සමාදන් වෙලා නිවේශනය කරලා ගත කරන්න තරම්වත් අපිට කාලේ නැහැ කිව්වොත් අපි මෙතෙක් ගත කරලා තියෙන ජීවිතේ කොච්චර වැරදිද කියලා හිතන්න. අපේ අවශ්‍යතාවයට අපිට විනාඩි 5ක් අපිට කියලා ගත කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒකම හැම වෙලාවෙම මේ කාටි බහුල ජීවිත ගත කරන අයට මතක් කරලා දෙනවා. ඒක සංවිධානයක ලබන උරුද දාන්න කමන්නේ නැහැ. දවසකට විනාඩි 5ක් වෙන් කරලා ආන්නේ වගේ කටයුතු කරන්න පටන් අරගත්තොත් මං අහනවා ඕනම කෙනෙක්ගෙන් Tamanට විනාඩි 5ක් සතිමත් වෙන්නේ නැත්නම් එක තැනක ඉන්න ගියාම මොනවද අඩුපාඩු කියලා. අපිට fully equipped lab එකක් හම්බෙලා තියෙනවා. අපේ ශරීරයේ අංග සම්පූර්ණ විද්‍යාගාරයක්. අපිට ඒකට ගිහිල්ලා මේ ලැබිච්ච ටික මේ manussත්ත්ව ප්‍රතිලාභෙම ලොකු දෙයක්. මේ ඉඳගෙන ඉන්න එකම ලොකු දෙයක්. මේවැනි බණක් අහන එක ලොකු දෙයක්. මේක කරන එක ලොකු දෙයක් කියලා කරන්න තමන්ගේ ස්වච්ඡන්දය තමයි අවශ්‍ය කරන්නේ. තමන්ට මේකට ඕනකමක් ඇති වෙන්න ඕනේ. අන්නේ ඕනකම ඇති කිරීමට කියන්නේ අපි උත්ප්‍රේරණය කරනවා කියලා. අපි ළඟ මේක තියෙනවා. ඇතුළෙන්ම අපි ළඟ තියෙනවා මේක ගිය ගමන් මේක තේරෙනවා ඇත්තයි කියලා. දවස් 7න් කර ඉස්ලා තේරෙනවා. ආන්නයකට මේ උත්ප්‍රේරණය කිරීම විතරයි අපි සතිපාසලෙන් කරන්නේ. ඉතින් ඒක ඉගෙනගත්ත උගන්නනකොට තේරුම් ගත්ත මුස්ලිම් ගෑනු ළමයෙක් කතා කරලා කිව්වලු අද දවසේ පැය 3 වැඩසටහනදී ඔබ වහන්සේලා අපිට මොකක්වත් දීලා නැහැ. අපි ළඟ තිබිච්ච දෙයක් අපිට උත්ප්‍රේරණය කරලා දීලා තියෙනවා. දැන් අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපිට කෙනෙකුට කියලා දෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි පුද්ගලිකවත් භික්ෂුන් වහන්සේලා වශයෙන් අපි පුද්ගලිකවත් ඒ වගේම රජයේ වශයෙන්ොත් අපි වැඩපිළිවෙලක් සකස් කරන්න ඕනේ මේ මිනිස්සෙයින්ට මේ ඇතුළත සාමය හොයන්න. පිටත හොයනවට වඩා පිටත එක නතර කරන්න එපා. පිටත ඔය තියෙන ඔක්කොම සමිති සමාගම් තිබිච්චාවයි ඒ අතරමැද Taman තුල මේ Taman තුල සාමය හොයන එකට යනකොට ඇති වෙන මේ පෞරුෂත්වය ඒ වගේම මේක කාට හරි කියලා දෙනකොට ඇති වෙන ඒ නායකත්ව පුහුණුව වෙන මොනම තැනකින්වත් නැහැ. ඒක මගේ ජීවිතේ මම අත්දකිනවා. මම ඉස්සර හරීම ලැජ්ජාව නැත්නම් ඉදිරියට වෙන්නේ නැති කෙනෙක්. නමුත් මේ සතිය වඩ아가න යනකොට සියලුම බාධාවල් දුරු කරගෙන ඉදිරියට යන්න පුළුවන්. ඒ විතරක්ම නෙවෙයි මුළු සමස්ත ස්වභාව ධර්මෙම උදව් කරනවා. කිසිම තැනක බාධාවක් නැහැ. අපි බාධාව තියෙනක සාකච්ඡා කරනවා. මට ආපු බාධාවක් නෙවෙයි මේ සතිය වඩන්නේ කියලා. ඒ නිසා යාළුවෙකුට මිත්‍රයෙකුට කියලා දෙනවා නම් දිය යුත්තේ මේකයි කියලා මේ පොයේ වැඩසටහනදී මම කතා කරන්න ඕනේ කියන එක මට කල්පනා වුණා. ඉතින් ඒක නිසා මම කැමැති ධර්මදේශනා මෙතන නතරකරන්න සියලුම දෙනා මතක තියාගන්න. දැන් අපි වෙබ්සයිට් එකක් හදලා තියෙනවා. ඒකේ තියෙනවා භාවනා කරන හැටි, ඉඳගෙන සක්මන පරියංක කරන හැටි. ඒකට ගියාම ඕනේ තරම් ඒ මූලික අවශ්‍ය දැනුම තියෙනවා. ඒ වගේම රට පුරාම පුළුවන් තරම් අපි සති පවුල් ඇති කරලා තියෙනවා. සති සමිති ඇති කරලා තියෙනවා. ඒව එකක්වත් කිසිම සත්‍යයක්වත් විඳන් නැති 100%ක්ම ස්විච්චාවෙන් වෙන වැඩ. ඉතින් මේ වගේ දැන් ගිය ආණ්ඩු මේ ආණ්ඩුව කාලෙත් අපිට මේ කරදරයක් නැතුව යන්න පුළුවන් උනේ ඒකේ තියෙන සත්භාවය නිසා. ඉතින් හැම එක්කෙනෙක් වශයෙන් අදිෂ්ඨාන කරගනිමු. අපිට කරන්න පුළුවන් ටික අපි එහෙම කෙරුවොත් අපිට මැරෙන වෙලාවේදී අපිට ලොකු සතුටක් ඇති වෙයි. අපි මිනිස්සු වශයෙන් ඉඳලා තියෙනවා කියලා. අතීතේ හීන බල අනාගතේ හිත තැවි වෙන කෙනෙක් ගැන වෙන තැනක් ගැන ඉන්නවට වැඩිය තමන්ගේ වැඩේ කරනවා. ඒක කරනකොට ඒ අර සති කියන කම්පන වේගය ආවට පස්සේ මට්ටමකට වැඩුණට පස්සේ ඒක බෝවෙන ලෙඩක් බවට පත් වෙනවා. සතිමත් කෙනා ළඟට යනකොට අනිත් එක්කන ඉබේම සතිමත් වෙනවා. නිසා කොරෝනා වලට වඩා හරි භයානකයි. මේ සතිය කියන සති මාත්‍රේ කියන එක බෝ වෙන ලෙඩක්. ඒක පැතිරුණොත් දිගටම
එක්කෙනෙක් ඒක පතුරවන කෙනෙක් බාටපත් වෙනවා. ඒ නිසා අපි සියලු දෙනාම අදිෂ්ඨාන කරගනිමු. අපිත් පුළුවන් ප්‍රමාණයෙන් අපි මේ පොයේ දවසේ අදිෂ්ඨානයක් අරගෙන මේක වඩන ගමන් අපේ මිත්‍ර අමාත්‍යවරුන්ට ඥාතීන්ට සාලෝහිත ඇත්තන්ට අපි මේක පුළුවන් තරම් බෙදලා දෙමු. ඒකට අංග සම්පූර්ණ කර්මස්ථානාචාර්යවරයෙක් වෙන්න යන්න ඕනේ නැහැ. දන්න ටික බෙදලා දීමෙන් අපිත් මේ ඉපදිච්ච ලෝකයේ අපිට ලැබිච්ච manussත්ව ප්‍රතිලාභයේ උතුම් භාවයේ තමන් සමාදන් වෙලා නිවේශනය කරන ප්‍රතිෂ්ඨාවක් ඇති කරන අනිත් අයත් එක්කත් හදා බෙදා ගන්න අද දවසේ මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ ධර්ම දේශනාව නතර කරනවා. අසා හිටි සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද අමාදම් සිසිලස ධර්මදේශනා වාරයේ 208 වන ධර්මදේශනය මැදින්පුර පසළොස්වක පොහෝ දින අරලියගහ මන්දිරයේ සිට ඔබට දේශනා කිරීමට එකතුනේ මීතිරිගල නිස්සරණ වනය ආරණ්‍ය සේනාසනාධිපති ප්‍රධාන කම්මට්ටානාචාර්ය ගෞරවාර්හ අවසරයි උඩ ඊරියගම ධම්මජීව ස්වාමින්ද්‍රයන් වහන්සේ. දැන් අපි උන්වහන්සේට පිරිකර පූජා කරන අවස්ථාව මේ මොහොතේදී උදා වෙනවා. ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ කනිටු පුත්‍ර ආචාර්ය රෝහිත රාජපක්ෂ මහතා උන්වහන්සේ උදෙසා පිරිකර පූජා කරන අවස්ථාව. ගරු ශිරන්තී වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය පිරිකර පූජා කරන අවස්ථාව. එතුමිය මේ වසර 17ක පමණ කාලයක් පුරා මේ සිදු කරන සිරිත් සම්මතයක් පරිදි ගෙනෙන ධර්ම දානමය පුණ්‍ය කර්මය අමාදම් සිසිලස ධර්මදේශනය කුමන කාලයකදී වුවත් අඛණ්ඩව පවත්වාගෙන යන්නට ඊටාම හොඳ මඟ පෙන්වීමක් දායකත්වයක් ලබා දුන්නා. ඒ පිළිබඳව සඳහන් කරන්නට අවශ්‍යයි. එසේනම් සුපින්වත්නි අද මැදින්පුර පසළොස්වක පොහෝ දින අරලියගහ මන්දිරයේ සිට ලෝවැස්සන් සියලු දෙනා උදෙසා දහම් සිසිලස බෙදා දුන් ප්‍රඥා සම්පන්න දැහැමි ජන සමාජයක් බිහි කිරීමේ අරමුණින් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් එදා මුල්වරට අග්‍රාමාත්‍යතුමන් ලෙස ශ්‍රී ලංකාවට නායකත්වය ලබා දෙන අවධියේදී ආරම්භ කළ ධර්ම දානමය පුණ්‍ය කර්මය අමාදම් සිසිලස ධර්මදේශනයේ 208 වන වාරයේ සමාප්තියත් සමග අප සජීව විකාශයේ කටයුතුද සමාප්ත කරන්නට සූදානම්. ඔබට තෙරුවන් සරණයි.